අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඉදිරියේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට විදුලි බල ඇමතිගෙන් ප්‍රකාශයක්. ඒ කියන්නේ ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයත් සමග රෝහල් පද්ධතිය බිඳ වැටීමේ අවධානමක. සාමාන්‍ය ශල්‍ය කර්ම වලට තියෙන ප්‍රමුඛතාවය අඩු කරලා COVID-19 රෝගීන්ට දැඩි සත්කාරයක වෙන් කරන්න සිද්ධ වෙමින් පවතිනවා. ශිෂ්‍යත්ව විභාගයේදී සිදුව ඇති ගැටලු සොයා බැලීමට පරීක්ෂණ කමිටු 3ක්. බීජිං නුවර මිලියන 2කට කොවිඩ් පරීක්ෂණ. ඉදිරි දිනයන් සඳහා අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සූදානම් කර ඇති බැවින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විශේෂ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. කෙසේ වෙතත් ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කළේ විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම මත අද සිට විදුලි විසන්ධි කිරීමක් සිදුවන බවයි. මේ වන විට රටේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත්ව නොමැතිවීම නිසා විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ අනුවයි අද පෙරවරුවේ විදුලි අර්බුදය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් විශේෂ අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර පැවැත්වුණේ. එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම සඳහා විදුලි බල මණ්ඩලය වෙත රුපියල් බිලියන 93ක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව කිසිදු ලෙසකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා. බොහොම සාර්ථකයි සාකච්ඡාව. අපි විදුලිය කපන්න නැතුව යන්න වැඩපිළිවෙලක් ලෑස්ති කරා. එතෙන්දි ජනාධිපතිතුමා කිව්වා විදුලිය විසන්ධි නොකර යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියලා. තෙල් තියෙනවද? ඔව් තෙල් තියෙනවා කියන්නේ දැන්ට තෙල් තියෙනවා. ඉදිරි තෙල්ුත් ලබා ගන්න ඔක්කොම ලෑස්ති කරා. ඒ කියන්නේ ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. සිදුවන්නේ නැහැ. දැන් ඒතකොට ඉංජිනේරුවන් කියනවනේ අද පැයක් සහ හෙට ඉඳලා පැය දෙකක් කපන්න වෙනවා කියලා අමතුමා. ඉංජිනේරු කියන එක නෙමෙයි දැන් අතිගත තීන්දුව මම තමුන්නාසට ප්‍රකාශ කරේ. විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා හිටිය ඉංජිනේරුවොත් ඒක පිළි අරගෙන ඒගොල්ලෝ එකඟ වුණා ඒගොල්ලෝ කිව්ව පුළුවන් කියලා. ඒ කියන්නේ අද හවස කරන්ට් කපන්නේ නැහැ කියන එකනේ. කපන්නේ නැහැ. ගම්මන්පිල ඇමතුමාගේ මතය කොහොමද? එතුමාත් මේ සාකච්ඡාව වාඩි වෙලා හිටියා. එතුමාට තෙල් ගෙන්නන්න ගන්න අවශ්‍ය මුදල් සකස් කරලා රජයෙන් ලබලා දුන්නා. එතකොට අපි ඊට විසඳුමක් විදියට දැනට මූද මැද තියෙන නැව් දෙකට අවශ්‍ය කරන ඩොලර් ලබා දීමට මහා බැංකුවේ අධිපතිතුමා එක තව පළක. ඩීසල් ගත්තොත් දවස් 8කට ප්‍රමාණවත් වෙයි. පෙට්‍රල් ගත්තොත් දවස් 6කට ප්‍රමාණවත්. ඉතින් හැම සතියෙම පෙට්‍රල් නැවක් සහ ඩීසල් නැවක් කරන අද මූද මැද තිබුණු ඩීසල් නැව අපිට බාලා දුන්නොත් ඩීසල් සහ දැවිතෙල් වලින් දෙකෙන්ම විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් වෙස්ට් කෝස්ට් විදුලි බලාගාරයට දැවිතෙල් වෙනුවට ඩීසල් ලබා දීලා ඒතර සපුගස්කන්ධය දැන්ට නතර කරලා තියෙන දැවිතෙල් විදුලි බලාගාරයට දැවිතෙල් ලබා දීමට අපි එකඟතාවය පළ කරා. ඒ අනුව මහා බැංකුව අධිපතිතුමාට වහම මේ ඩීසල් නැව නිදහස් කරලා දෙන්න කිව්වා. ඔවුන් ඉල්ලා සිටි ඩීසල් සහ දැවිතෙල් ප්‍රමාණයන් ලබා දෙන්න කටයුතු කරනවා. දැවිතෙල් ගෙනීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන ණයවර ලිපි අද දිනේ විවෘත කරලා දෙන්න පොරොන්දු වුණා. එහෙම අද විවෘත කළත් 7 වෙනිදා 8 වෙනිදා විතර වෙනවා දැවිතෙල් කොළඹට එද්දී. සපුගස්කන්ධ තෙල් පිරිපාදු ආරම්භ වෙන නිසා පෙබරවාරි 1 වෙනිදා 2 වෙනිදා වෙන විට අපිට දැවිතෙල් යම් ප්‍රමාණයක් ලබා දීමේ හැකියාව තිබෙනවා. සපුගස්කන්ධ කවදා වගේ ආයි ක්‍රියාත්මක කරන්න බොහෝ වෙලාවට අපිට මේ මාසේ 30 වෙනිදා සපුගස්කන්ධ විදුලි බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. මේ අතර විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ නම් මහජන උපයෝගිතා කමිෂන් සභාවේ අනුමැතිය අනිවාර්යෙන්ම ලබා ගත යුතු බව මහජන උපයෝගිතා කමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. විදුලි ඉංජිනේරුවන්ට කිසිම විටක විදුලි කප්පාදුවක් සිදු කරන බවට ප්‍රකාශ නිකුත් කිරීමේ අයිතියක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පවර් කට්ස් ගැන අපි කතා කරන්නේ මේ ඒකට අදාළ ආයතන නෙවෙයි. මේකට දැන් අපි කතා කරන්නේ ට්‍රේඩ් යුනියන් එකෙන් තමයි තීරණය කරන්නේ. අය කවුද කපන්නේ කීයද කපන්නේ කියන. ඒක සම්පූර්ණ වැරදි. වෘත්තීය සමිතිය වලට කිසිම අයිතියක් නැහැ. ලංකාවේ විදුලිය කප්පාදුව ගැන කතා කිරීමට. ඒකට තියෙන්නේ වෘත්තීය තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්න ඒවට මැදිහත් වෙලා ඕනම දෙයක් කර ප්‍රශ්නයක් නෑ. ඒවට මේ ලංකාවේ විදුලිය පිළිබඳ තීරණ ගැනීම විදුලිය කප්පාදුව ගැන විශේෂයෙන් තීරණ ගැනීම පනතින් ප්‍රකාරව
මහජන උපයෝගිතා කොමිසමට ලැබිලා තියෙන නිසා මම හිතනවා මේ වෘත්තීය සමිතිය මේකෙන් පොඩක් ඈත් වෙලා මහජනතාව ව්‍යාකූල තත්ත්වයටපත් නොකර ඉන්නවා නම් ඒක වැදගත් වෙනවා. මොකද අපිට උදේ ඉඳන් හැන්ද වෙනකන් ආවොත් එහෙම විදුලිය කපනවා, විදුලිය කපන්නේ නැහැ, විදුලිය කපන්නේ මෙච්චරයි කියලා ඒක වැරදි අවබෝධයක්. ඒ හින්දා මහජන උපයෝගිතා කොමිසම නීතියානුකූලව අවසර දුන්නාම ඒ පිළිබඳ දත්ත මේ වගේ මාධ්‍යට අපි නිකුත් කරනවා. ඒ නිසා අපි මහජනතාවට කියන්න ඕන කිසිම කෙනෙක් කියනවා ලහන්න එපා. ඉන්න හරි නිවුස් එක ලැබෙනකන්. මට බොහෝම විශ්වාසයි අපිට මේ වගේ ලොකු පව කට් එකකට ඉදිරි අනාගතයේදී යන්න වෙන්නේ නැහැ. කොළඹ ජාතික රෝහලට මේ දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීම හේතුවෙන් සාමාන්‍ය රෝගීන් සඳහා වෙන් කර තිබූ සෞඛ්‍ය පහසුකම් කොවිඩ් ආසාදිතයින් සඳහා වෙන් කිරීමට සිදු වී ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ කොවිඩ් 3 වන මාත්‍රාව ලබා දීමට ගෙන එන්නත් මාත්‍රා කල්ලිකුත් වීමේ අවදානමක් පවතින බැවින් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අකණ්ඩව 5 වන දිනටත් 800 සීමාව ඉක්මවා යමින් ඊයේ මෙරටෙන් කොවිඩ් ආසාදිතයන් 838 දෙනෙකු වාර්තා වුණා. එමෙන්ම පසුගියදා සිදු වූ තවත් කොවිඩ් ආසාදිත මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළේ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15299ක් ලෙස සටහන් කරමින්. ක්‍රමිකව පහුගිය දවස් 10 තුල රෝගීන්ගේ ඉහළ යාමක් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකකවලට ඇතුල් වෙන රෝගීන් ප්‍රමාණය, ඒත් වගේම ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය සුළු වශයෙන් නමුත් අපිට ඉහළ යාමක් දක්නට ලැබෙනවා. යම්කිසි අනතුරු ඇඟවීමක් සංඥාවක් තමයි අපිට ලැබෙන්නේ. මෙහිදී නිල වශයෙන් ලැබෙන සංඛ්‍යා ලේඛනවලට අමතරව පැහැදිලිව අපි දන්නවා සමහර රෝග ලක්ෂණ තිබෙන ඒ පරීක්ෂා සඳහා යොමු නොවන නමුත් පැහැදිලිව රෝගීන් වෙන්න පුළුවන් පුද්ගලයන් ඉන්නවා. ඔවුන් මේ සංඛ්‍යා ලේඛන ඇතුළත් වෙන්නේ නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය යටතේ ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රධාන ප්‍රභේදය බවට පත්වීමේ වැඩි හැකියාවක් තිබෙනවා. දරුවන් අතරත් මේ රෝගයේ පැතිරීමේ යම්කිසි වැඩිවීමක් දක්නට ලැබෙනවා. මෙන්න මේ තත්ත්වය යටතේ ඔමික්‍රෝන් රෝගීනුත් වැඩිවීමක් වුණොත් එය දරුවන්ගේ සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම සෞඛ්‍යයට සහ විශේෂයෙන්ම රෝහල් පද්ධතියට යම්කිසි පීඩනයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කොළඹ රිජ්ජාරා ළමා රෝහල තුලත් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා COVID-19 රෝගීන්ගේ දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් දක්නට ලැබෙනවා. දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සාමාන්‍යයෙන් දරුවන්ට ප්‍රතිකාර කරන වෙනත් වාට්ටුවක් ලබා ගැනීමේ අවශ්‍යතාවයත් මේ වෙනකොට පැන නැගිලා තිබෙනවා. විශේෂයෙන්ම වාර්තා වන රෝගීන්ගේ සුළු වැඩිවීමක් පෙන්වුවත් වාර්තා නොවන රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි කියලා අපිට බිම් මට්ටමේ පේන්න තියෙනවා. ඒ වගේම එන්නත් ලබා නොගත් සහ එන්නත් ප්‍රමාද කරන බොහෝ අයවලුන් සඳහා රෝග ලක්ෂණ තීව්‍ර වන ආකාරයකුත් පේන්න තියෙනවා. දිගින් දිගටම ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝග ලක්ෂණ ඊතරම් දුරට තීව්‍ර වෙන්නේ නැහැ කියලා කිව්වත් මේ වෙද්දි බොහෝ දෙනෙක් රෝහල් ගත වෙමින් ඉන්නවා. ඒ වගේම යම් රෝග ලක්ෂණ සහිතව රෝගීන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ දිනවල පාසල්වල විශාල වශයෙන් ආසාදිතව වාර්තා වෙනවා. සංවෘත පන්ති කාමර තියෙන පාසල්වල පාසල් දරුවන් පිළිබඳ සැලකිලිමත් වෙන්න. විවාහ මංගල උත්සව ඒ වගේම අනිකුත් සමාජ ඒකරාශී වීම, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මේ සියලුම ස්ථානවල දිගින් දිගටම රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙනවා. ඒ නිසා අපි වගකීමෙන් කටයුතු කරේ නැත්නම් ඉදිරි සති දෙකෙන් පස්සේ විශාල ව්‍යසනයකට විශාල රෝගීන් වැඩිවීමකට රෝහල් පද්ධතියට සහ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි තැනකට රට තල්ලු වෙයි කියන එක තමයි පේන්න තියෙන්නේ. මේ අතර කොළඹ ජාතික රෝහලට මේ දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. දැන් අද වෙනකොට ජාතික රෝහලට COVID-19 රෝගීන් ඇතුල් වීමේ වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා. දැන් නැවත වතාවක් අපිට සාමාන්‍ය ශල්‍ය කර්ම වලට තියෙන ප්‍රමුඛතාවය අඩු කරලා COVID-19 රෝගීන් බලා ගන්නත් COVID-19 රෝගීන්ට දැඩි සත්කාර ඒකක වෙන් කරන්නත් සිද්ධ වෙමින් පවතිනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. දිවයින පුරා රෝහල් පද්ධතිය තුල ගත්තොත් හෙද නිලධාරීන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 400කට අධික ප්‍රමාණයක් පසුගිය සතිය තුල කොවිඩ් වසංගතයට ගොදුරු වෙලා තිබෙන බව අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික රෝහල තුල ඉතාමත්ම බරපතල විදියට සේවකයන් අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අතර කොවිඩ් රෝගය පැතිරෙමින් යනවා. මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහල තුල ජනවාරි මාසයේ 3 වෙනිදා වෙන විට කොවිඩ් වාට්ටුවකට සීමා වෙච්ච තත්ත්වය මේ වන විට කොවිඩ් වාට්ටු 7ක් දක්වා වැඩි කරලා තිබෙනවා. මේක ශ්‍රී ලංකා ජාතික රෝහල තුල පමණක් නෙවෙයි. ගාල්ල, මාතර, මොනරාගල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මඩකලපුව, පොළොන්නරුව වැනි සෑම තැනකම මේ තත්ත්වය මේ විදිහට මතුවෙමින් තිබෙනවා. මේ අතර මෙරට කොවිඩ් එන්නත් කරන කටයුතු අදත් සිදු කෙරුණා. ඊට සමගාමීව අදහස් දක්වමින් ඖෂධ නිෂ්පාදන සහ සැපීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ කොවිඩ් 3 වන මාත්‍රාව ලබා දීමට ගෙන එන්නත් මාත්‍රා කල් ඉක්ුත්වීමේ අවදානමක් පවතින බැවින් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි. දැනටමත් පළවෙනි සහ දෙවෙනියෙන්
මාත්‍රාව ලබා ගත්ත අයගේ කාලය ගොඩක් පහු වෙලා තියෙනවා. මොකද ගිය අවුරුද්දේ අප්‍රේල් මැයි ජුනි මාසවල තමයි අපි ගොඩක් එන්නත් ලබා දුන්නේ. ඇතැම් අයගේ මාස 6-7 දැන් සම්පූර්ණ වෙලා තියෙන නිසා ඒ පළවෙනි සහ දෙවෙනි මාත්‍රාව වලින් ලැබුණු බලය ආරක්ෂාව මේ වෙනකොට සෑහෙන දුරට හීන වෙලා තියෙනවා. ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම තුන්වෙනි මාත්‍රාවක් ලබා ගැනීම සිදු කළ යුතුමයි. ෆයිසර් මාත්‍රා කල්ලිකුත් වීමක් වෙනවද? දැනට අප සතුව තියෙන ෆයිසර් මාත්‍රා මේ අවුරුද්දේ ජුලි මාසයේ තමයි කල්ලිකුත් වීමට නියමිතව තියෙන්නේ. එමෙන්ම ඒ මහතා මේ දිනවල පැතිර යන කොවිඩ් වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්වන තවත් රෝග කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කළා. ඒ වගේම මේ දිනවල සාමාන්‍ය වෛරස් උණක් ඩෙන්ගු රෝගය සහ COVID-19 රෝගය කියන මේ රෝගී තත්ත්ව තුනක්ම අපිට දක්නට ලැබෙනවා. මේ තුනේ රෝග ලක්ෂණත් බොහෝ දුරට සමානයි. විශේෂයෙන්ම කොළඹ නගරය, ගම්පහ, ගාල්ල, මහනුවර, අනුරාධපුර වගේ ප්‍රධාන නගර ආශ්‍රිතව මේ රෝගී තත්ත්වය තුනම අපිට දක්නට ලැබෙනවා. කොට විශේෂයෙන්ම මේ වෛරස් උණෙනුත් ඩෙන්ගු රෝගය, COVID-19 උත් එන්නේ දැඩි හිස රදයක් සහ උණ තත්ත්වයක් එක්ක තමයි එන්නේ. මේක නොසලකා හරින්න එපා. මේ සම්බන්ධයෙන් කඩිනමින් වෛද්‍යවරයෙකු මුණ ගැහිලා අවශ්‍ය රුධිර පරීක්ෂණ සිදු කරගෙන ඒ වගේම අනෙකුත් පරීක්ෂණ සිදු කරගෙන මේ මොන රෝගී තත්ත්වයේද තියෙන්නේ කියන එක හරියට අඳුනගෙන තමන් ගෙදර ඉඳලා ප්‍රතිකාර ගන්නෙ නැතුව එහෙම නැත්නම් ඉස්සෙල්ලා පාර උණ හැදුනම ලැබුණු ප්‍රතිකාර ගන්නෙ නැතුව වෛද්‍යවරයෙකුගේ උපදෙස් ගන්න එක හොඳයි කියන අදහස් තමයි මේ වෙලාවේ අපි නිර්දේශ කරන්නේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 10263 වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 5,76,324ක් ලෙසයි. චීනයේ බීජිං නුවර මිලියන 2ක ජනතාව කොවිඩ් පරීක්ෂාවන්ට ලක් කිරීමට එරට රාජ්‍යය තීරණය කර තිබෙනවා. ලබන පෙබරවාරි 4 වනදා ශීත ඍතු ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිත චීනයේ බීජිං නුවර කොවිඩ් පොකුරක් මත වූ ප්‍රදේශයේ මිලියන 2ක ජනතාව කොවිඩ් පරීක්ෂාවන්ට ලක් කිරීම ඊයේ ආරම්භ කර තිබෙනවා. ලොව ජනාකීර්ණතම නගරයක් වන බීජිං නුවරින් පසුගිය සතියේ මතු වූ ආසාදිතයන් 32 දෙනෙකුගෙන් පමණ යුත් කොවිඩ් පොකුරක්. චීන බලධාරීන් ප්‍රකාශ කළේ විදේශීය තැපැල් භාණ්ඩ හරහා වෛරසය එහි පැමිණ ඇති බවයි. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකානු වසංගත රෝග පාලන ආයතනය ප්‍රකාශ කරන පරිදි වෛරසය මතුපිට පෘෂ්ඨ ස්පර්ශයෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාව පවතින්නේ අවම මට්ටමකයි. කෙසේ නමුත් ආසාදිතයන් මතු වූ ප්‍රදේශයේ සියලුම වැසියන් කොවිඩ් පරීක්ෂාවන්ට ලක් කිරීමටයි චීන බලධාරීන් තීරණය කළේ. මේ අතර ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත දෙක වන නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල පාසල් සිසුන්ව සතියකට දෙවරක් කොවිඩ් පරීක්ෂණ වෙත යොමු කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. නිව් සවුත් වේල්ස් මහ ඇමති ඩොමිනික් පෙරෝට්ටේ සඳහන් කළේ ඒ සඳහා ඔවුන්ට පහසුකම් මේ වන විට සලසා ඇති බවයි. ඒ අනුව පාසල් 3000කට පරීක්ෂණ කට්ටල මිලියන ගණනක් බෙදා හැර ඇති බවයි මහ ඇමතිවරයා සඳහන් කළේ. එමෙන්ම පාසල් වෙත පැමිණෙන ගුරුවරුන් සහ පාසල් සිසුන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය විය යුතු බවද ඔහු අවධාරණය කර තිබෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියාහි සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින අතර ඊයේ දිනේදී එම ප්‍රාන්තවලින් නව ආසාදිතයන් 20324ක් සහ 13091ක් ලෙස වාර්තා වී තිබෙනවා. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 මරණ 34ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් COVID මරණ 14ක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ අතර වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදයේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නවසීලන්තයේ තුල රතු සංඥා නිකුත් කරමින් රට තුල අවදානම් මට්ටම ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා ආඩින් විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම නිවේදනය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව රජයේ COVID-19 ආරක්ෂණ රාමුවේ මෙම සැකසුම්වලට අනුව මෙම නව තත්ත්වයේ යටතේ COVID-19 එන්නත් බලපත්‍ර සහිතව සිටින පුද්ගලයන් අතර පවා එක් රැස්වීම 100 දෙනෙකුට සීමා කර තිබෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අතරතුර පසුගියදා ඇතැම් පාසල්වල දරුවන්ට අසාධාරණයක් සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරවා ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා පවසනවා. යම් සිසුවෙකුට හානියක් සිදු වී ඇතනම් ඒ වෙනුවෙන් නිසි පියවර ගන්නා බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. චෝදනාව ආවේ සෙන්ටර්ස් 3ක ගාල්ල නාගොඩ රාජකීය මහාවිද්‍යාලය, වැලිමඩ විජය ප්‍රාථමික විද්‍යාලය, UB වනිනායක විද්‍යාලය කියන විද්‍යාලවල සහ තවත් දුරකථන ඇමතුමක් දෙකක් ලැබුණා. ඒ ගැනත් අපි විමර්ශනයක් කරනවා. වෙනත් ස්ථානයක ඒත් ඔය වෙලාව ප්‍රශ්නයක්. ප්‍රධාන වශයෙන් මේ තුනේ ආපු චෝදනාව තමයි විභාග කාර්ය මණ්ඩලය නිසි වෙලාවට ප්‍රශ්න පත්‍රය දුන්නේ නැහැ. එහෙම වෙලාව අඩු වුණා නම් ඒ වෙලාව දරුවාට ලැබෙන පරිදි කාලය දීර්ඝ කරේ නැහැ. ඉතින් මම දූල පුතාලට ආදරෙන් කියන්නේ. ඉතින් මම දන්නවා දරුවන්ගේ හද ගැහෙන රාවය. නිසා දූල පුතාලා බය වෙන්න එපා. ඔබට හානියක් වෙලා තියෙනවා නම් ඒ සඳහා අපිට කරන්න පුළුවන් දේ අපි කරමු. ඒ ගැන
විශේෂයෙන් ලේකම්තුමා අපේ ගරු ඇමතුමා මට උපදෙස් ලබා දුන්නා පරීක්ෂණ 3ක් කරන්න. විමර්ශන. ඒ පරීක්ෂණ 3 මට්ටම් 3කින් කරනවා. එකක් කලාප අධ්‍යාපන කාර්යාලයෙන්, අනිත් එක පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්, අනිත් එක දැනටමත් අපි පත් කරලා තිනවා විභාග දෙපාර්තමේන්තුවෙන්. විභාග දෙපාර්තමේන්තුවෙන් අදාළ තැන් වලටම ගිහිල්ලා කමිටුවක්, විශේෂ විමර්ශන කමිටුවක්. ඒතර කමිටු වාර්තා 3ක් පාදක කරගෙන මේ දැනටමත් මම අද උදේ මොකද ප්‍රශ්න පත්‍ර ඔක්කොම උත්තර පත්‍ර මෙහෙට අවිල්ලා තිනවා. අද උදේ මම උපදෙස් දුන්නා ඒ එක්රැස් කිරීම මධ්‍යස්ථානයට ගිහිල්ලා මේ ප්‍රශ්න පත්‍ර පැකට්ටු වෙන් කරන්න. ඒතර මේ පැකට්ටු ටික වෙන් කරගෙන විමර්ශනයත් කරලා ඒ විමර්ශනයේ එන තොරතුරු මත උත්තර පත්‍ර දිහත් බලලා යම් අසාධාරණයක් වෙලා තියෙනවා ඒ සඳහා පියවරක් ගන්න ඕන කියන ගැනීමට ගන්නේ කියලා උපදෙස් මට ලේකම්තුමා ලබා දුන්නා. ඒ නිසා අපි දරුවෝ වෙනුවෙන් ඒ සාධාරණ ඉෂ්ට කරන. ඒ වගේම නිලධාරීන් වැඩි කරලා තියෙනවා නම් නිලධාරීන්ට අවශ්‍ය විභාග පනත යටතේත් ආයතන සංග්‍රහය යටතේත් ඒ නිලධාරීන්ගේ වැරද්දක් තියෙනවා නම් ඒකත් අපි මොකද පරීක්ෂණයක් කරනතුරු අපිට කාවත් වැරදි කරුවෙක් කරන්න බෑ. නිවැරදි කරුවයි කියලා කියන්න බෑ. අපි පරීක්ෂණයෙන් පස්සේ තමයි ඒ තීරණ ගන්නෙ. ඒ නිසා විශේෂයෙන් අපි හිටගන්නේ දුවලගේ පුතාලගේ පැත්තේ. ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කර ඇති බවයි විභාග කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේ. සියලු විභාගවලදී මින් ඉදිරියේදී නවීන තාක්ෂණයත් එක්ක හොඳට පේන ඔරලෝසුවක් සහිතව ශාලාවකට නම් ගැටලුවක් නැහැ. ඒක ඔරලෝසුව තමයි ඔක්කොටම පේනවා. නමුත් කාමරවල එක එක්කෙනාගේ ඔරලෝසුවට වැඩ කරන්නේ. හැබැයි අපි කියලා තියෙනවා පොදුවේ බෙල් එකක් තියෙනවා නම් ඉස්කෝල භූමියේ ශාලා 3ක් තියෙනවා නම් ඒ බෙල් එක වෙලාවට ගහන්න. ඒ අවසානයේ බෙල් එක ගහන්න පෙර දරුවන්ට තව විනාඩි 10යි තව විනාඩි 5යි කියලා ඒ වගේ කියන්න කියලාත් කියනවා. ඉතින් මෙහෙම සමහරවිට කියලා නැද්ද දන්නෙත් නැහැ. අපි ඉදිරියේදී මේවා ස්ථාවරව අනිවාර්යෙන් ඒ නීති රීති ඒ නියෝග පිළිපදින ලෙස අවශ්‍ය උපදෙස් දෙනවා. ඒ වෙනස් වීම අපි කරනවා. රසායනික පොහොර නොමැති කමින් අත්හැර දැමූ කුඹුරුවල සාර්ථකව බතල වගා කළ තරුණ පිරිසක් ගැනයි මේ. ඒනෙගාලේ ගොයිරාලලයි කුමි ගොයන් කපව්වේ එදාරංගී ලෝකෙට කන්නට බතල වවනවා කොල්ලම් පිරිසක් බැලවිලි. නාවුල හේනගල යාය ප්‍රදේශයේ තරුණ පිරිස් වගා කටයුතු සිදු නොකොට අත්හැර දැමූ කුමුරු ඉඩම්වල බත වෙනුවට බතල වගා කොට තිබෙනවා. එලෙස කුඹුරු ඉඩම්වල වගා කළ බතලවල අස්වනු නෙලීමද මේ දිනවල සිදු කෙරෙනවා. නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අබන්ගඟ යාබදව පිහිටි අඹන හේනගල යාය ප්‍රදේශයේ විවිධ රැකියාවල නිරත තරුණ පිරිස් අත්තම් ක්‍රමයට සහ කුලී ක්‍රමය යටතේ මෙලෙස බතල වගාවන් ආරම්භ කර ඇත්තේ. ඒ අනුව මාස 3කට පසුව එහි සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීමට හැකි වූ බව මේ තරුණ බතල ගොවීන් සඳහන් කළා. ඇත්තටම ඉතින් සන්තෝෂයි මහන්සිලා වැඩ කරන කට්ටියනේ ඔක්කොම ඉන්නේ හැමදාම රැට පැල්වල දවල්ට වෙල්වල මේ කට්ටියට රස්සාව නෙමෙයි වැඩේ තියෙන මේ කට්ටියක මහන්සියෙන් මුළු රටටම කණ්ඩ දෙන එකනේ. ඒක ලොකු දෙයක්. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ බතල කිලෝවක් සඳහා රුපියල් 100ත් 110ත් අතර ඉහළ මිලක් ලැබෙන බැවින් එය මහත් වාසිදායක බවයි ඔවුන් සඳහන් කළේ. ගතේ විරියෙන් කුඹුරු ඉඩම්වල සාර්ථකව බතල වගා කර අත මිට සරු කරගත් මේ තරුණ ගොවීන් පැවසුවේ නිකරුණේ කාලයකා නොදමමින් නැහැ බැහැ නොසිතා කටයුතු කිරීමෙන් රටට අවශ්‍ය ආහාර සැපීම සැමට සිදු කළ හැකි බවයි. සාමාන්‍ය දැන් මේ ගමේ ඉන්නවනේ පවුල් 1000ක් 2000ක් විතර මේ ආවට 2000 ජීවත් වෙන්නේ මේකෙන් තමයි මේ කුලියක් කරගෙන මේවෙන් තමයි ජීවත් වෙන්නේ. ඇත්තම තන්තෝසයි මොකද මේ වගේ කොල්ලෝ ටිකක් වැඩ කරනකොට කොල්ලොන්ටත් ජීවත් වෙන්න මාර්ගයක් තියෙනවා. රටට මොනවා හරි බතලාලයක් හරි කන්න තියෙනවා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ඇෆ්ගනිස්තානය බටහිර රටවල් සමග සමගතා ගොඩනගා ගැනීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පළමුවරට බටහිර රටවල් සමග ද්විපාර්ශවීය සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වනවා. එහි පළමු අදියර ලෙස නෝර්වේ රාජ්‍ය සමග සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ. නුදුරේදීම පැවැත්වනු ඇතැයි සඳහන් වන මෙම සාකච්ඡාව අකණ්ඩව දින 3ක කාල සීමාවක් පැවැත්වනු ඇති.
මෙහිදී ප්‍රධාන වශයෙන් මානව හිමිකම් පිළිබඳ උද්ගතව ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් තලේබාන් පාලකයන්ට මෙම සාකච්ඡාව ලබා නොදෙන ලෙසට බල කරමින් යුරෝපා රටවල ජනතාව පසුගියදා උද්ඝෝෂණවල නිරත වුණා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ තලේබාන් පාලනය තුළ ඇෆ්ගනිස්තාන වැසියන්ගෙන් 95% පමණ ආහාර හිඟයකින් පෙළෙන බවයි. මේ අතර පවතින අවදානම හමුවේ තම තානාපති කාර්යාල නිලධාරීන් සහ ඔවුන්ගේ ඥාතීන්ට යුක්‍රේනයෙන් පිටවන ලෙස ඇමරිකාව දැනුම් දී තිබෙනවා. විදේශ වාර්තා සඳහන් කළේ යුක්‍රේන දේශ සීමාවේ රුසියානු සෙබළුන් ලක්ෂයක් පමණ ස්ථානගත කර ඇති බවයි. රුසියාව ඕනෑම මොහොතක යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මීට පෙර ප්‍රකාශ කරනු ලැබුවා. එමෙන්ම රුසියාවට ඉදිරියේදී දැඩි සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය අනතුරු අඟවා තිබෙනවා. යුක්‍රේනය තුළ රුසියාවට අවශ්‍ය පාලනයක් ඇති කිරීමට උත්සාහ කළහොත් බ්‍රිතාන්‍ය විසින් මෙලෙස සම්බාධක පැනවීමට සූදානම් බවයි එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේනයේ රුසියානු හිතවාදී නායකයෙකු ස්ථාපිත කිරීම සඳහා ජනපති පුටින් කුමන්ත්‍රණයක නිරත වන බවටද බටහිර කඳවුර පසුගියදා චෝදනා එල්ල කළා. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය සඳහන් කළේ හිටපු යුක්‍රේන දේශපාලඥයෙකු ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි. හෙට ජනවාරි 25 වනිදා බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස හැඳින්වෙන මහනුවර දළදා මාලිගාව වෙත LTTE ත්‍රස්තවාදීන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ 1998 වසරේ ජනවාරි මාස 25 වන දිනයි. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා ලෙස කටයුතු කළ දක්ෂ නීතිවරයෙකු ලෙස මෙරට ප්‍රකට වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1951 වසරේ ජනවාරි මාස 25 වන දිනයි. මෙතෙක් හමු වූ ලොව කුඩාම පෘෂ්ඨවංශයා වන පීඩෝ සයිප්‍රිස් නම් මිලිමීටර 7.9ක් පමණ වන මත්ස්‍ය විශේෂය හඳුනාගෙන ඇත්තේ 2006 වසරේ ජනවාරි මාස 25 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.